ජනතා විමුක්ති පෙරමුණේ අභිලාෂය සියලු හුදකලා සටන් පෙරමුණු එක් දජයක් යටතට ඒකරාශී කරගෙන එක් සටන් මධ්‍යස්ථානයක් නිර්මාණය කරගෙන සමාජවාදය නිර්මාණය කරගන්නා තෙක් ලාංකීය භූමිය නිදහස දිනා ගන්නා තෙක් සටන් පෙරමුණ කරා මෙහෙයවමින් සටන් කරමින් අරගල භූමිය ජයග්‍රහණයෙන් කෙළවර කිරීම උදෙසා ජනතා විමුක්ති පෙරමුණ දරන බලවත් ඓතිහාසික ප්‍රයත්නය ඓතිහාසික වශයෙන් දරන මොහොතේ මේ ඓතිහාසික අභිමානවත් රතු මයි රැළිය ආමන්ත්‍රණය කිරීමට මා දැඩි සහෝදරත්වයෙන් ආරාධනා කර සිටිනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයාට. ஆம் அன்பார்ந்த தாய்மார்களே, தந்தையர்களே, சகோதர சகோதரிகளே, அடுத்ததாக இந்த அபிமானமிகு மேடையில இருந்து உங்கள் முன் உரையாற்றுவதற்காக மக்கள் விடுதலை முன்னணியின் தலைவர் அன்பார்ந்த அனுர திசாநாயக தோழர் அவர்களை அழைக்கின்றேன். ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලයේ සහෝදරවරුන්ගෙනුත් අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරිය ඇතුළු සහෝදරවරුන්ගෙනුත් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සුබ පැතුම් ධෛර්ය බැඳීම රැගෙන මෙම අවස්ථාවට සහභාගී වී සිටින කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරී සහෝදරවරුන්ගෙනුත් සහෝදරියගෙනුත් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය සහෝදරවරුන් සහෝදරයන් මෑණිවරුන් පියවරුන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපේ හිතවත් මාධ්‍යවේදී මහත්මීන්ගෙන් අවසරයි. අද කොළඹ මැයි පෙළපාලි ගොඩක් මැයි රැලි ගොඩක් තියෙනවා. ගිය අවුරුද්දේ කැම්බල් රාජපක්ෂගේ මැයි රැලිය මේ අවුරුද්දේ කැම්බල් රනිල්ගේ මැයි රැලිය. ගිය අවුරුද්දේ කැම්බල් නිල් පාටයි. මේ අවුරුද්දේ කැම්බල් කොළ පාටයි. ගිය අවුරුද්දේ කැම්බල් අරක්කු වැස්සක්. මේ අවුරුද්දේත් කැම්බල් අරක්කු වැස්සක්. ගිය අවුරුද්දේ කැම්බල් බත් පැකට් එකට පෝලිම. මේ අවුරුද්දේත් කැම්බල් බත් පැකට් එකට පෝලිම. ඒ එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ මැයි රැලිය. හයිට් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ මැයි රැලිය. හයිට් පිටිය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුවවත් පවත්වන්න ගන්නේ නැති පිට්ටනියක්. ඒ පිට්ටනිය තමයි මෛත්‍රී පිලේ මැයි රැලිය. එහා පැත්තේ කිරුළපිටියේ මැයි රැලිය මහින්ද රාජපක්ෂගේ. මහින්ද පිල. මහින්ද සමග නැගිටිමු කියන අයගේ. මහින්දත් වැටිලා කට්ටියත් වැටිලා නැගිට ගන්න බැරුව හැරමිටි හොයන කණ්ඩායමේ මැයි රැලිය එතන. මේ BRC පිටිය. උතුරු පළාතෙන් යාපනයේ කිල්නොච්චිය මුලතිව් නියෝජනය කරමින්. දකුණු පළාත හම්බන්තොට ගාල්ල මාතර නියෝජනය කරමින්. නැගෙනහිර පළාත ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර නියෝජනය කරමින්. බස්නාහිර පළාත කොළඹ කළුතර
ගම්පහ නියෝජනය කරමින්. රටේ සිව්කොන නියෝජනය කරමින් ජනතාව එක්රැස් වී සිටිනවා. රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා BRC පිටියේ රැස් වී සිටිනවා. රටේ රාජ්‍යංශ පෞද්ගලිකංශ වැඩ කරන සේවක සේවිකාව කුඹුරේ හේන පිටියේ තමන්ගේ දහඩිය වගුරන ගොවි ජනතාව මහ මුහුදේ තමන්ගේ ජීවිතය පිළිබඳවත් දෙගිඩියාවකින් යුතුව මත්ස්‍ය අස්වැන්න නෙලන දීවර ජනතාව වතු කරේ තමන්ගේ කුසට හරියමං ආහාර වේලක් නැතුව තේ දළු නෙලන වැඩ කරන ජනතාව රටේ ඉදිරි අනාගතය නියෝජනය කරන තරුණ පරම්පරාව රටේ ඉදිරිය බාර ගන්න ඉන්න ශිෂ්‍ය පරම්පරාව මේ රටේ පොදු ජනයා නියෝජනය කරමින් මේ දින රැළිය පවත්වනවා BRC පිටියේ ජනතා විමුක්ති පෙරමුණේ රතු මේ රැළිය මේ පිටියේ පවත්වනවා. ඔක්කොම සැනකැලි වෙලා තිබෙනවා. ඔක්කොම බජව් වෙලා තිබෙනවා. ඔක්කොම මේ දිනේ විකෘති කරමින් තිබෙනවා. ඔක්කොම මේ දිනේ පරමාර්ථයන් විනාශ කරමින් තිබෙනවා. එහෙම තැනක ජනතා විමුක්ති පෙරමුණ මේ දිනේ පරමාර්ථත් මේ දිනේ වමනාවනුත් මේ දිනේ අරමුණුත් පෙරදරි කරගෙන ශක්තිමත් ආකර්ෂණීය මේ පෙළපාලියක් හා මේ දින රැස්වීමක් අද මේ පිටියේ පවත්වනවා. අපි ගිය අවුරුද්දෙත් මේ BRC පිටියේ රැස් වුණා. රැස් වෙනකොට එදා අපි රාජපක්ෂ පාලනය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ආකාරය රාජපක්ෂ පාලනය අපේ රටේ මහජනගේ ධනය නාස්ති කරලා හොරකම් කරලා විනාශ කරන ආකාරය රාජපක්ෂ පාලනය අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ ජාතික සමගිය බිඳින ආකාරය රාජපක්ෂ පාලනය අපේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන ආකාරය රාජපක්ෂ පාලනය මාධ්‍යවේදීන් ඝාතනය කරන ආකාරය රාජපක්ෂ පාලනය මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහලා විනාශ කරන ආකාරය රාජපක්ෂ පාලනය ජනතාවගේ උද්ඝෝෂණ වලට වෙඩි තබන ආකාරය රාජපක්ෂගේ පාලනය අපේ රට ලෝකයේ හැමිය උදකලාවට පත් කරන ආකාරය අපි පෙන්눔 කරා. ඒ අනුව කෙටි කාලින ඉලක්කයක් කෙටි කාලින අරමුණක් ගියවර මේ දිනේදී අපි ඉටු කර ගැනීම වෙනුවෙන් සපත කර සිටියා. ඒ අන් කවරක්වත් නෙවෙයි රාජපක්ෂ පාලනය පළවා හැරීම බිඳ වැටීමේ අරමුණෙන් පෙරදරි කරගෙන ජනතා බලවේග පෙළ ගැස්සුවා. මේ දිනේ වෙනකොට රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න පෙරලා දමන්න අපි සමත් වී තිබෙනවා. ගිය මේ දිනේ පමණක් නෙවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපේ රටේ මූලික නීතිය වුණු ව්‍යවස්ථාවට ඇතිකට තිබෙන මහා විනාශකාරී බලයන් අපේ රටත් අපේ රටේ ජනතාවත් විනාශය කරා ඇදගෙන යමින් තිබුණා. විශේෂයෙන්ම ව්‍යවස්ථාවට ඇතුල් කරලා තිබුණු විධායක ජනාධිපති ක්‍රමය ඒ ක්‍රමය හා බැඳුණු සියලු ආයතනය ජනාධිපතිවරයා අතට අත්පත් කර ගැනීමේ හැකියාවත් නිර්මාණය කරලා තිබුණා. සැබවින්ම රාජපක්ෂ ඒකාධිපතියෙක් වුණේ ඡන්ද නොතිය නෙවෙයි. රාජපක්ෂ ඒකාධිපතියෙක් වුණේ පාර්ලිමේන්තු වහලා නෙවෙයි. රාජපක්ෂ ඒකාධිපතිත්වය නිර්මාණය කරගත්තේ විවස්ථාව හරහා. ඒ විවස්ථාවේ විවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන බලතල සාධක සියල්ල නිර්මාණය කරලා තිබුණා. 1978 ජේ.ආර් මේ ව්‍යවස්ථාව සකස් කරපු දවසේ සිට මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී හිටපු සටන් කරපු අරගල කරපු ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ. අපි ජනාධිපති වරණවලදී විවිධ උපක්‍රම අනුගමනය කරලා තිබෙනවා මේ සඳහාම පමණක්. 1994 දී 2005 දී 2010 දී 2015 දී මේ මෑත ඉතිහාසය බැලුවත් මේ
ක්‍රමය අහෝසි කර ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාවෙන් විශාල දේශපාලන උපක්‍රම අපි අනුගමනය කරලා තිබෙනවා. මෙවර මැයි දිනය සමරනකොට විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරන්න නොහැකි වුණත් හැබැයි විධායක ජනාධිපතිවරයා සතුව තිබුණු විශාල බලතල ප්‍රමාණයක් අහිමි කරන්නත් සමහර බලතල පාර්ලිමේන්තුවට ලබා දෙන්නත් සමහර බලතල ස්වාධීන කොමිෂන් සභාව වෙත ලබා දෙන්නත් සමහර බලතල කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන්නත් සමත් වී තිබෙනවා. මුළුමනින්ම ගත්තොත් පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති ධූරයක් බවට මේක පත් කරලා තිබෙනවා. මීට පෙර පොලිස්පතිවරයා පත් කිරීමේ බලය ජනාධිපති සතුව පොලිසියේ උසස් වීම මාරු වීම බඳවා ගැනීම දේශපාලනට යටත් කරලා තිබුණා. ඒ බලය පාර්ලිමේන්තුවෙන් පත් කරන ව්‍යවස්ථාදායක සභාවකට පැවරලා තිබෙනවා. මීට පෙර අග්‍රවිනිශ්චයකාරවරයාත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවනු පත් කිරීමේ බලය තනි බලයක් හැටියට ජනාධිපතිවරයාට තිබුණා. ඕනෑම පුද්ගලයෙක් වාඩි කරන්න පුළුවන්. මොනතරම්ද කියනවා නම් ගිය සැරේ අපිට මතකයි රාජපක්ෂ මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ පුටුවේ වාඩි කෙරුවා සෙලාන් බැංකුවේ සභාපති. ඕන්නම් රාජපක්ෂට තිබුණා තමන් ගාව ඉන්න PSO නෙවිල් වාඩි කරවන්නත් ශ්‍රේෂ්ඨාධිකරණ මහ පුටුවේ වැලි මුදලාලි රන්න පැත්ති. එහෙම බලයක් තිබුණා. ඒ බලය ගලවලා පාර්ලිමේන්තුවෙන් පත් කරන ව්‍යවස්ථාදායක සභාවක් වෙත පවරා දී තිබෙනවා. ඒ ව්‍යවස්ථාවේ බලගත් සංශෝධනය අපේ රටේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම දේශපාලන හස්තයක් යටතේ තිබුණා. විනය ක්‍රියාමාර්ග ගැනීම ඒ සියල්ල පාර්ලිමේන්තුවෙන් පත් කරන ව්‍යවස්ථාදායක සභාවක් ඒ සභාව විසින් පත් කරන කොමිසම් සභාවක් වෙත පවර ගන්න හැකියාව ලැබිලා තිබෙනවා. පාර්ලිමේන්තුව තෝරා පත් කරගන්නේ වෙනම ජන මැතිවරණයකින්. පාර්ලිමේන්තුවට වෙනම ජනවරමක් තිබෙනවා. ජනාධිපතිවරයා තෝරා ගන්න ජනවරමකින් ඔහුටත් වෙනම ජනවරමක් තිබෙනවා. හැබැයි අපේ රටේ ව්‍යවස්ථාවේ මොකද්ද තිබුණේ? පාර්ලිමේන්තුවට අවුරුද්දක් ගියාට පසුව පාර්ලිමේන්තුවට තියෙන ජනවරම ජනාධිපතිවරයාට අවුරුද්දක් ගියාට පස්සේ ඕනම වෙලාවක විසිරුවා හරින්න පුළුවන්. එහෙම බලයක් තිබුණා. ජනාධිපතිවරයාගේ ජනවරම විසින් පාර්ලිමේන්තුවේ ජනවරම යට කරලා තිබුණා. එහෙම ජනවරම වල තියෙන විදියක් නැහැ. එක ජනවරමක් උසස්, අනෙක් ජනවරම පහත්, එක ජනවරම ප්‍රබලයි, අනෙක් ජනවරම දුබලයි. එහෙම ජනවරම වල තියෙන විදියක් නැහැ. හැබැයි අපේ රටේ ව්‍යවස්ථාවේ තිබෙ මොකද්ද? ජනාධිපතිවරයාට ලැබෙන ජනවරම හරහා පාර්ලිමේන්තුවේ ජනවරම අහෝසි කරන්න පුළුවන්. ඒ විකෘතියක් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ විකෘතිය අවසන් කරන්න සමත් වී තිබෙනවා. මේ රටේ ජනතාව අත්පත් කරගන්න ලද සුවිශේෂී ජයග්‍රහණයක් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. අපි පහුගිය මැයි දිනේ තිබ්බේ ව්‍යවස්ථාවේ අසීමිත බලයන් සහිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කරන ජනාධිපති ක්‍රමයක් යටතේ අද ඒක දුබල කරන්න සමත් වෙලා තිබෙනවා. අපි දන්නවා මේක මේටත් වඩා දුබල කරන්න තිබ්බා. ඒක ඇත්ත. මේක මේටත් වඩා ජනාධිපතිවරයාගේ බලතලත් ප්‍රජාතන්ත්‍රවාදයේ දිශාවටත් දිගු පියවරක් තබන්න තිබ්බා. හැබැයි මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක සකස් කිරීමේ සාකච්ඡා ක්‍රියාත්මක වුණේ කොහොමද? එක්සත් ජාතික පක්ෂය කල්පනා කරනවා එළමෙන පාර්ලිමේන්තු මැතිවරණේ දිනයි කියලා. දිනුවට පස්සේ අගමැති රනිල්ගේ ප්‍රවේශය ව්‍යවස්ථා සාකච්ඡාවට තමන්ගේ බලය කොහොමද ශක්තිමත් කරගන්නේ, ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතල බෙදීම් දෙකක් තිබෙනවා. එකක් මෛත්‍රී පිළ, අනිත් එක මහින්ද පිළ. මෛත්‍රී පිළ කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් රාජපක්ෂගේ පිළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒකට ප්‍රහාර එල්ල කරන්න නම්, රාජපක්ෂගේ පිළ දුර්වල කරන්න නම්
මෛත්‍රී සතුව විධායක බලතල ආරක්ෂා කරගත යුතු කියලා අදහසකට ආවා. මෛත්‍රීපාල ජනාධිපතිවරයා සතුව විධායක බලතල ආරක්ෂා කිරීමේ ප්‍රමාණයට ඒ බලය තමන් අතේ ගොනු කරගන්න ප්‍රමාණයට රාජපක්ෂ පිළ දුර්වර කරන්න පුළුවන් වේවි කියලා කල්පනා කරා. ඒ අදහසත් මේ ව්‍යවස්ථා සංශෝධනයට බලපානවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කල්පනා කරනවා. මහින්ද පිළ කල්පනා කරා රටේ කිසිවක් සිදු නොවන තත්ත්වයක් ඇති වෙන්න ඕන. පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් වෙන තැනක් බවට පත් වෙන්න ඉඩ දෙන්න බෑ. ඔවුන් කල්පනා කරනවා. පාර්ලිමේන්තුව රැට බුදු වෙන තැනක් බවට පත් කරන්න ඕන. පාර්ලිමේන්තුව නිතර එහෙට මෙහෙට කල් දාන තැනක් බවට පත් කරන්න ඕන. පනතක් නීතියක් සම්මත කරගන්න බැරි තත්ත්වයක් හදන්න ඕන. රාජපක්ෂගේ පිළ කල්පනා කරනවා රටේ අරාජිකත්වයක් හදන්න ඕන. අරාජිකත්වයක් හැදුනාම තමයි රටේ අරාජිකත්වය පහව යන්න. රටේ අරාජිකත්වය වෙනස් කරන්න නම් යලි රාජපක්ෂ ඕන කියලා මතයක් හදන්න. ඒ වමනාව වාසුදේව නානායක්කාර දිනේෂ් ගුණවර්ධන ලැජ්ජයි බෑ අපින් ගිපු හාදයා නියෝජනය කරේ ඒ වමනාව. එනිසා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙන බල වමනාවන් තුනක් විසින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බල වමනාවත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පක්ෂ බලය ආරක්ෂා කර ගැනීම වමනාවත් රාජපක්ෂගේ පිළේ බලය අත්පත් කර ගැනීම වමනාවත් කියන බල තුනට හිර වුණා. ඒ නිසා කැපුණා. කැඩුණා. ඇයි? මේක සම්මත කරගන්න තිබුණේ පාර්ලිමේන්තු තුනෙන් දෙකකින්. මේක සම්මත කරගන්න තිබුණේ ජනතාවත් එක්ක නම් ඒ පරිදිම ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා සංශෝධනය කරලා දෙන්න සම්මත කරලා දෙන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. හැබැයි මේ සම්මත කරගන්න තිබුණේ පාර්ලිමේන්තුවේ. ඒ ඔලුගෙඩි වලින්. ඒ ඔලුගෙඩි කවුද? 18 වෙනි සංශෝධනයේ සම්මත වෙනකොට පූස් පැටව් වගේ හිටපු ඔලුගෙඩි. කැසිනෝ පනත සම්මත කරනකොට අපේ මේදානන්ද හාමුදුරුවෝ කැසිනෝ පනත් හොඳයයි වදාළපු පාර්ලිමේන්තුව. සිරාණි බණ්ඩාරනායක නෙරපා හරිනකොට නෙරපා හැරීම සඳහා නඩු අහපු පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුවෙන් තමයි මේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය සම්මත කරගන්න තිබුණේ. ඒ සම්මත කර ගැනීම වෙනුවෙන් කප්පන් දෙන්න සිද්ධ වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජනාධිපති අතිරේක ලේකම්වරේ ගැසට් නිවේදනයක් ගැහුවා. චක්‍රලේඛනයක් නිකුත් කරා. ඒ චක්‍රලේඛනයෙන් හිටපු ඇමතිවරුන්ට ජීප් එකයි කැබ් එකයි රියදුරොයි තෙලුයි කප්පන්. දින 100ක් තමන්ගේ අතින් තෙල් ගහලා දුවන්න බැරි මහත්තුරු. දින 100ක් තමන්ගේ වාහනේ පාවිච්චි කරන්න බැරි මහත්තුරු. ඒ මහත්තුරුන්ට කප්පන් දෙන්න සිද්ධ වුණා. මේ වැදගත් සංශෝධනය සම්මත කරගන්න. පසුගිය ජනවාරි මාසේ 18 වෙනිදා ජනවරයෙන් පරාජයට පත් කරන ලද. මොකද ජනවාරි මාසේ 8 වෙනිදා පැවති ජනාධිපති වර්ණයේදී රාජපක්ෂ මහත්තයා විතරක් නෙවෙයි පරාද වුණේ. ඔහුගේ පාලනය රාජපක්ෂටත් වඩා වැඩියෙන් විවේචන තිබුණේ ඔහුගේ පාලනයට. SBට රාජපක්ෂටත් වඩා වැඩියෙන් බැන්නේ SBට. රාජපක්ෂ එකපාරක් පරාද වෙනවා නම් SB ඩබල් වෙලා පරාද වෙන්න ඕන. ඒකනේ. ඒකේ විශාල විවේචන තිබුණේ පවිත්‍රලාට, රෙජිනෝල් කුරේලට, ගාල්ල පියසේන ගමගේලට. හැබැයි මොකද්ද සිද්ධ වුණේ? ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලද ඒ කණ්ඩායම් වලට අමාත්‍ය දුර දෙන්න සිද්ධ වුණා. කප්පන් දෙන්න සිද්ධ වුණා මේ වැදගත් සංශෝධනය සම්මත කරගන්න. ඒ නිසා කපලා කොටලා හරි රටේ වැදගත් සංශෝධනයක් සම්මත කරගන්න පුළුවන්කම ලැබුණා. එය
සකස් කරපු මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ අපේ දායකත්වයේ තිබුණා. ඒ පරාජයට පත් කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ දියත් වෙනකොට ඒ කුමන්ත්‍රණ පරාජය කරන්නත් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වුණා. පාර්ලිමේන්තුවේ සම්මත කරපු අප්‍රේල් මාසේ 28 වෙනිදා හවස 7 වෙනකන් ඒ කුමන්ත්‍රණය දියත් වුණා. එය පරාජයට පත් කිරීමට ලැබීම මේ රටේ ජනතාව අත්පත් කර ගන්න ලද සුවිශේෂී ජයග්‍රහණයක්. හැබැයි එතනින් නතර වෙන්න බෑ. විවස්ථාවේ ඇති වෙන ප්‍රතිසංස්කරණ වලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතුයි කියන විශ්වාසයක අපි හිටින්නේ නැහැ. ඒ වෙනුවෙන් සමාජ ආර්ථික දේහේ පුළුල් පරිවර්තනයක් ඕන. ඒ වෙනුවෙන් දිගු සටනක් දිගු වැඩපිළිවෙලක් අපිට ආරම්භ කළ යුතුව තිබෙනවා. මේ ඓතිහාසික මේ දිනේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉදිරි දිගු ගමනට අත්වල බැඳගෙන ශක්තිමත්ව ඉදිරියට යන්න අපි අදිටන් කරගනිමු. ඉස්සරහට යමු කියලා මම ඉල්ලා සිටිනවා, ආරාධනා කරනවා. ඒ වගේම පසුගිය මැතිවරණදී විශාල සාකච්ඡාවට බඳුන් වුණා වංචා සහ දූෂණ පිළිබඳව. යාන්තම් බැසිල් රාජපක්ෂ එනකොටම අල්ලගත්තා. ආපුදාට පහුවදා අමාත්‍යවරයාත් අමාත්‍යංශ ලේකම්වරයාත් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් දිවිනැගීමේ මුදල්, ඒ කියන්නේ මේ රටේ සමෘද්ධිලාභීන්ගේ සල්ලි අනිවාර්ය ඉතිරි කිරීම හරහා ගොඩනැගී තිබුණු මහා අරමුදල ඡන්ද ව්‍යාපාරයට යෙදුවා. කැලෙන්ඩර් ලක්ෂ 50ක් ගැහුවා. කැලෙන්ඩර් ලක්ෂ 50ක්. රටේ ගෙවලුත් තියෙන ලක්ෂ 50යි. කැලෙන්ඩර් ලක්ෂ 50ක් ගැහුවා දිවිනැගීමේ සල්ලි වලින්. කෝටි 6මාරක් වේදම් කරා කැලෙන්ඩර් ගහන්න මේ රටේ සමෘද්ධිලාභීන්ගේ සල්ලි. ඒ වගේම සමෘද්ධිලාභීන්ගේ සල්ලි ඡන්ද ව්‍යාපාරයට 2500 ගන්න බෙදන්න උපයෝග කරගත්තා. ඒකට ඇමති ලේකනුයි ඩීජී තුන් දෙනාම හවුල් රිමාන්ඩ් ගත කරා. තුන් දෙනාම බන්ධනාගාර ස්පිරිතාලේ. තුන් දෙනාටම එක විට පපුව අමාරුව. අපි අහලා තියෙන්නේ පපුව අමාරුව කියන්නේ බෝ නොවන රෝගයක්. අපිට නිකන් නේද? බෝ වෙන රෝගයක් නෙවෙයි පපුව අමාරුව. හැබැයි මේක එක විට තුන් දෙනාටම බෝ වුණා. දැන් තුන් දෙනාම කොළඹ මහා ස්පිරිතාලේ ගෙවන වාට්ටුවේ. කවුද අපේ හිතුවේ? ගිය මාසේ මැයි 1 වෙනිදා බැසිල් රංගපු රැඟුම් මේ මාසේ මැයි 1 වෙනිදා වෙනකොට බැසිල් මෙහෙම හිතුවද එහෙම? ගිය අවුරුද්දේ මැයි 1 වෙනිදා වෙනකොට බැසිල් රාජපක්ෂ රටේ කල නොහැක්කක් නොමැති වර්ගයේ පුද්ගලයා මේ අවුරුද්දේ මැයි 1 වෙනිදා වෙනකොට බැසිල් රාජපක්ෂ මෙහෙම. හොඳද? හැබැයි බැසිල් විතරක් නෙවෙයි. දැන් අපේ රටේ අමුතු උද්ඝෝෂණයක් දියත් වෙලා තිබෙනවා. ඉස්සර උද්ඝෝෂණ තියෙන්නේ හොරකම් කරපුවාම හොරුන්ට දඬුවම් දෙන්න කියලා. දැන් උද්ඝෝෂණයක් දියත් වෙලා තියෙනවා මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයට අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාවට කැඳවපුවාම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෝල බාලය ටික පාර්ලිමේන්තුවේ නිදි මරනෝනේ නිදි යනවා. පාපිස්සෙ බුදියනවා. මෙම විකාර දැකලා තියෙනවද? ගෝඨාභය රාජපක්ෂ අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාවට ගෙනියනකොට එතන පෙළපාලි යනවා. එනිසා අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අද මේ වංචනිකෙන්ට දූෂිතන දඬුවම් දෙන්න එපයි කියලා රාජපක්ෂගේ බත් බැලයෝ ටිකක් දඟලනවා. හැබැයි අපි ජනතා විමුක්ති පෙරමුණ වගකීමක් සහිතව තහවුරු කරලා තිබෙනවා. මෙරටේ මහජනයාගේ හොරකම් කරන ලද නාස්ති කරන ලද දේපල යලි අත්පත් කරගන්නත් ඒ සඳහා මැදිහත් වුණු අයට දඬුවම් ලබා දෙන්නත් කල යුතුයි. කරන්න ඕන දෙක අපේ ගම්වල අම්මලා තාත්තලාගේ
ඉස්පිරිතාලට බෙහෙත් දෙන්න තිබු සල්ලි. අපේ දරුවන්ගේ පාසලට හුණු කෑල්ල ඩෙස් එක බංකුව දෙන්න තිබු සල්ලි. අපේ දුවා දරුවට රස්සාවක් දෙන්න ෆැක්ටරියක් හදන්න තිබු සල්ලි. අපේ තේ දළු ටික නිසි මිලකට මිලදී ගන්න තිබු සල්ලි. ගොවි ජනයාගේ වී ටික මිලදී ගන්න තිබු සල්ලි. මේ සල්ලි වලට මොකද කරේ? සිරන්ති රාජපක්ෂ. සිරන්ති රාජපක්ෂගේ ගිණුමක් තියෙනවා සිරිලිය ගිණුම. පරීක්ෂා කරන්න ඕනේ නැද්ද නෝනාගෙන? සිරිලිය ගිණුම ආරම්භ කිරීමේදී බැංකුවට ලබා දී තිබෙන හැඳුනුම්පත් අංකය 2.2.2.2 එක්ක සිරන්ති ඉපදිලා තියෙන්නේ 2222 එහෙම නැත්නම් 1922 එමෙ හැඳුනුම්පත් අංකයක් තියෙන්න පුළුවන්. ඉතින් මහජනයාගේ ධනය සිරිලිය ගිණුම හරහා සිරන්ති රාජපක්ෂ වංචා කරලා තිබෙනවා. පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? පරීක්ෂා කරන්න ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිරන්ති රාජපක්ෂව කැඳවන්න ඕන. මහජනයාගේ ධනය ගෝඨාභය රාජපක්ෂ එවන්ගාඩ් ගනුදෙනුව හරහා ඒක අපේ රටේ එවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයට සම්බන්ධ වුණු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නීතිපති දෙපාර්තමේන්තුවේ මම ඉදිරිපිට කිව්වා. ඔහුගේ සේවා කාලය අවුරුදු 30යි කිව්වා. ඒ අවුරුදු 30ක සේවා කාලය ඇතුළත පරීක්ෂාවට භාජනය කරන ලද භයානකම සහ දූෂිතම ගනුදෙනුව එවන්ගාඩ් ගනුදෙනුව කිව්වා. ඔහු පැහැදිලිව කිව්වා. ගිනි අවි ආඥා පනත යටතේ පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව යටතේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. මේක තමයි නීතිය. එහෙනම් ගෝඨාභයගෙන් කට උත්තරයක් ගන්න එක වැරදිද? කට උත්තරයක් අරගෙන පමණ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මහජනයාගේ දේපල නාස්ති කිරීමේ වරදට, මහජනයාගේ දේපල හොරකම් කිරීමේ වරදට, ඒ දේපල යලි අත්පත් කරගන්නත් නීතියෙන් දඬුවම් දෙන්නත් මේ රටේ ජනතාව පෙළ ගැහෙන්න ඕන, පෙළ ගස්සන්න ඕන. රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඇමති මණ්ඩලය අය විවිධ ඩීල් දාගෙන යටි ගනුදෙනු හදාගෙන මේවා වහන්න හදනවා. අපි සහතික කරනවා මේ කිසි ගනුදෙනුවක් වහන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩකඩ ලබා දෙන්නේ නැති බවට සහතික කරනවා. එයාලංකකේ සභාපති සිරන්ති රාජපක්ෂගේ අයියා නිසාන්ත වික්‍රමසිංහ, මහින්ද මහත්තයා පළමු පුරවැසියා, සිරන්ති නෝනා ෆස්ට් ලේඩි, නිසාන්ත වික්‍රමසිංහ ෆස්ට් මස්සිනා, පළමු මස්සිනා රටේ. එයාලංකකේ මහා ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරලා තිබෙනවා. සිංගප්පූරුවට ගිහිල්ලා මස්සිනාගේ නෝනා ඉන්නකොට සිංගප්පූරුවෙන් එන ගුවන් යානය පැය පමා වුණා. මොකද සිද්ධ කරේ? මැලේසියාව ඉඳන් ලංකාවට එන ගුවන් යානය ආපහු ඇරුවා සිංගප්පූරුවට. පැයක් ඉන්න බෑ ගුවන් තොටුපොළේ. මාතර බෝක්කු ගානේ රස්තියාදු ගාපු කට්ටිය. පැයක් ඉන්න බෑ ගුවන් තොටුපොළේ. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරා. පරීක්ෂණ පවත්වන්න ඕනේ නැද්ද? නෑ පරීක්ෂණ පවත්වන්න ඕන. එහෙනම් සිරන්ති නෝනාගේ අයියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආ යුතුයි, පරීක්ෂණ කළ යුතුයි, දඬුවම් ලබා දී යුතුයි. ඒ සඳහා මේ රටේ ජනයා බල කළ යුතුයි. ඒ විතරක්ද? යුක්‍රේනයේ කියන්නේ රුසියාවේ තානාපති උදයංග වීරතුංග මහින්ද මහත්තයාගේ පුංචි අම්මගේ පුතා. එතකොට පළමු ඥාති සහෝදරයා මොකද්ද කරේ? යුක්‍රේනයේ කැරලිකරුවන්ට අවි ආයුධ විකුණනයි කියලා ගනුදෙනුවක් තිබෙනවා. අපේ රටේ තානාපතිවරයා තව රටක කැරලිකරුවන්ට අවි ආයුධ විකුණනවා. ඔහුත් එක්ක
තානාපති කාර්යාලය වැඩ කරපු තරුණයෙක් හදිසියේ ඝාතනයක් සිද්ධ වෙනවා. ඔහු සමග එකට බැංකු ගිණුම් තියෙනවා. ලංකා බැංකුවේ වෙරළබඩ ශාඛාවේ බැංකු ගිණුමක් තියෙනවා. ඒ බැංකු ගිණුමට හදිසියේ $3,03,000 ඇවිල්ලා තිබෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒක තහනම් කරයි ගිණුම හොඳයි. දැන් මහින්ද මහත්තයාගේ පුංචම්මගේ පුතා මිග් ප්‍රහාරක යාන මිලදී ගැනීමේදීත් MI-17 හෙලිකොප්ටර යාන මිලදී ගැනීමේදීත් කැරලිකරුවන්ට අවියායුධ විකිණීමේදීත් වංචාවන්ට දූෂණයන්ට හවුල් වී තිබෙනවා. පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? පරීක්ෂණ කළ යුතුයි. දඬුවම් ලබා දිය යුතුයි. අත්අඩංගුවට ගත යුතුයි. හැබැයි මිනිහා ඉන්න තැනක් හොයාගන්න බෑ පැනලා. බැසිල් රාජපක්ෂගේ නෝනා පුෂ්පා රාජපක්ෂ කියලා පදනමක් හදාගෙන මේ රටේ රාජ්‍ය ආයතනවල සල්ලි ලක්ෂ ගණනින් පුෂ්පා රාජපක්ෂගේ පදනමට අරගෙන තිබෙනවා. මහජනයාගේ ධනය පුෂ්පා රාජපක්ෂගේ පදනමට පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? අත්පත් කරගන්න ඕනේ නැද්ද මේ ධනය? කාල්ටන් ක්‍රීඩා සමාජය කෙත්තාරාමේ පිට්ටනියේ දිවා රාත්‍රී තරඟයන් ආලෝකය කිරීම සඳහා හයි කරන බල්බ් එක බල්බ් එකක් රුපියල් 60,000කට වඩා වටිනවා. ඒ බල්බ් විශාල ප්‍රමාණයක් නුවරට ගෙනිච්චා කාර්යස්පදින්න බල්බ් ටික ආපහු දීලා නැහැ. කීයකද? කෝටි 8ක මහජනයාගේ ධනය කාල්ටන් ක්‍රීඩා සමාජය නැති කරලා තිබෙනවා. ඒකේ අයිතිකරුවන් වෙන නාමල් ගැන හොයන්න ඕනේ නැද්ද? ඒකේ අයිතිකරුවන් වන යෝසිත ගැන හොයන්න ඕනේ නැද්ද? අපේ රටේ දක්ෂ රගර් ක්‍රීඩකෙක් මුස්ලිම් මට නම පොඩ්ඩක් මතක නැහැ. මුස්ලිම් රගර් ක්‍රීඩකෙක් ඔබ දන්නවා මාධ්‍යවේදී. හදිසියේ ජීප් රථේ හැප්පිලා ජීප් රථේ ගිනි අරගෙන මිය දෙනවා. හැබැයි පර්ස් එක අහුවෙනව වෙන තැනක. ජීප් එක හැප්පිලා ජීප් එක ඇතුලේ මිය දෙනවා. ගිනි අරගෙන. පර්ස් එක අහුවෙනව වෙන තැනක. එදා මේක ගැන පරීක්ෂණ කරපු අනුර සේනානායකලා මේක යට ගැහුවා. අද පොලිස්පතිතුමා ප්‍රකාශ කරා මේ ඝාතනය වාහන අනතුරකින් සිදු වූ ඝාතනයක් නොවන බව මා ඉදිරිපිට කිව්වා. අපේ රටේ රගර් කණ්ඩායමේ ඉතාමත් දක්ෂතම ක්‍රීඩකෙක් රගර් කණ්ඩායමේ නායකත්වය දරන හිටපු ක්‍රීඩකයා වාහනයක් ඇතුලේ ඝාතනය වෙනවා නම් පොලිසිය වාර්තාව කියනවා නම් ඒක වාහන අනතුරක ඝාතනයක් නෙවෙයි. ඒක හිතාමතා කරන ලද ඝාතනයක් කියලා. ඒ ඝාතනය ගැන පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? ඒක ගැන යෝසිතගෙන් කට උත්තරයක් ගන්න ඕනේ නැද්ද? උත්තර අපිට අහන්න තියෙනවා. ඒ නිසා මේ පවුල මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරලා තිබෙනවා. නීති අතට අරගෙන තමන්ට ඕන විදියට නීති උපයෝග කරගෙන තිබෙනවා. මේවට දඬුවම් ලබා දෙන්න ඕන. ඒ විතරක්ද? වටේ හිටපු කල්ලිය ලලිත් වීරතුංග මහත්තයා මේ රූපවාහිනි වල පෙන්නුවේ බ්‍රවුස්සත ගමේකම තියෙන මහාර නිලධාරී කියලා රාජ්‍ය සේවී. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මිලියන 600ක් දීලා සිල් රෙදි ගන්න. TRC එකයි සිල් රෙදි අතර සම්බන්ධය මොකද්ද? සංඛ්‍යාත දුවන්නේ සිල් රෙදි හරහාද? වටිනාපා සෝමානන්ද හාමුදුරුවන්ට උන්වහන්සේ කියනවා ඒ කියන තරම් ප්‍රමාණයක් අපිට ලැබුණේ නැහැ කියලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලේකම් මහජනයාගේ දේපල නාස්ති කරන්න අයථා ලෙස යොදවන්න උපයෝග තිබෙනවා, පාවිච්චි වෙලා තිබෙනවා. ඒ ධනය ගැන පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්
කෝටි ප්‍රකෝටි ගණන් ධනය වත්කම් උපයාගත්ත කොහොමද කියලා හොයන්න ඕනේ නැද්ද? සජින් වාස්කුණවර්ධන මහා ධනයක් එක්රැස් කරගත්ත කියලා හොයන්න ඕනේ නැද්ද? ජොන්ස්ටන් පනාන්දු ඡන්ද කාලේ සතොසින් කිසිදු ගෙවීමක් කරන්නේ නැතුව ආහාර බාඩු අරගෙන ඡන්දෙට ඛණ්ඩ දීපයක ගැන හොයන්න ඕනේ නැද්ද? ඒ නිසා පහුගිය පාලනය මේ රටේ මහජනගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරලා තිබෙනවා. අපි එදා කිව්වා මේ පවුල හොර පවුලක් කිව්වා. මහජනගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනවා කියලා කිව්වා. හැබැයි මේ තරම් සාක්ෂි තොරතුරු නැතිව හැබැයි අද අපිට හරි පැහැදිලි. රාජපක්ෂ මහත්තයත් රාජපක්ෂ මහත්තයාගේ පවුලත් ඒ පවුල වටා හිටපු කල්ලියත් මේ රටේ මහජනගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තිබෙනවා, නාස්ති කරලා තිබෙනවා. දඬුවම් පමුණවන්න ඕනේ නැද්ද? හැබැයි අපි තා හොඳින් දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වංචා දූෂකයන්ට දඬුවම් දීම දේශපාලන සූදුවක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ පක්ෂයට දඬුවම් දීම හරහා තමන්ට පක්ෂයේ බලය නැති වෙයිද කියලා කල්පනා කරනවා. සදා අපේ රටේ ඇති වී තිබෙන මේ බල තුලනය රනිල් වික්‍රමසිංහ මහත්තයා කේන්ද්‍රගත බලයත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කේන්ද්‍ර කරගත්තු බලයත් මේ බල තුලනේ ගැටලුව මේවා පමා කරමින් තිබෙනවා. හැබැයි අපි නැවත වතාවක් සහතික කරනවා මේ වංචනිකයන්ට දඬුවම් දෙන්න, මේ ධනය යලි අත්පත් කරගන්න, මේ වංචනිකයන් එළිදරව් කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි වැඩ කරනවා, මහන්සි වෙනවා, කටයුතු කරනවා. මේ ධනය යලි අත්පත් කරගන්න හැම දෙයක්ම අපි කළ යුතුයි. ඒ කිරීම අපේ වගකීම. මේ මොහොතේ අපේ දේශපාලනය. හැබැයි මෙතනින් එහා අපේ දේශපාලනයක් තිබෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ සිකියුරිටි ෆෝම් එකක් නෙවෙයි. හොරු අල්ලන්න නෑ, අපි ආරක්ෂක සේවයක් නෙවෙයි. අපි බයිබරි කමිෂන් සභාව නෙවෙයි. අපි විගණන දෙපාර්තමේන්තුව නෙවෙයි. අපි මේ රටේ මානවවාදී දේශපාලන ව්‍යාපාරයක්. සමහර අය කල්පනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය හොරු වැල්ලීම නෑ. අපි අල්ලලත් පෙන්වන්න වෙන මොකවත් නෙවෙයි. මේගොල්ලෝ කවර වර්ගයේ පාලකයේද කියලා පෙන්වන්න විතරයි අපිට ඕනකම තිබෙන්නේ. මේ සමාජය මේට වඩා වෙනස් කළ යුතු නැද්ද? කල්පනා කරලා බලන්න. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ රට පාලනය කරලා අවුරුදු 33කට ආසන්න කාලයක්. එයා සමාන කාලයක් එක්සත් ජාතික පක්ෂ අපේ රට පාලනය කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුරුදු 33ක් ඒ හා සමානම කාලයක් එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම පාලනය කරා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දෙක එකට පාලනය කරනවා. ජනාධිපති ශ්‍රී ලංකේගේ නායකයා, අගමැති UNP එකේ නායකයා, ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවකින්, ආරක්ෂක නියෝජ්‍ය ඇමති UNP එකෙන්. අද මේ රටේ තියෙන්නේ මේ පක්ෂ දෙක එකතු වෙලා එකට ගෙන යන හවුල් ආණ්ඩුවක්. දැන් රූපවාහිනිය බැලුවොත් හොඳට පේනවා. ආණ්ඩුවේ නාලිකාවේ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාව ITN රනිල්ගේ මැයිරැලිය. ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාව ජාතික රූපවාහිනිය මෛත්‍රීගේ මැයිරැලිය. මොකද්ද මේකෙන් පෙන්වන්නේ? ආණ්ඩුවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා දෙක ITN නාලිකාව පෙන්වනවා කැම්බල් පිටියේ රනිල්ගේ මැයිරැලිය සජීවීව. ජාතික රූපවාහිනිය පෙන්වනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රීපිලේ මැයිරැලිය හයිට් පිටියේ සජීවීව. එහෙනම් හරි පැහැදිලි සජීවීව මේ පක්ෂ දෙක එකට ආණ්ඩු කරනවා. වෙනම ආණ්ඩු කරා, වෙනම ආණ්ඩු කරා. දැන් එකට මේ පක්ෂ දෙක ආණ්ඩු කරනවා. හැබැයි ගත වෙන හැම දිනයක්ම, ගත වෙන හැම සතියක්ම පෙන්눔 කරමින් තිබෙන මොකක්ද? වෙනම ආණ්ඩු කරත්, එකට ආණ්ඩු කරත් මේ පක්ෂ දෙකට අපේ රට ගොඩනගන්න බැරි බව. ගොඩනගන්න පුළුවන් මේ පක්ෂ දෙකට. වෙනම බෑ, එකට පාලනය කරලා බෑ. ඒක අද පෙන්눔 කරමින් තිබෙනවා.
කල්පනා කරලා බලන්න. අද අපේ රටේ ජනතාවගේ ගැඹුරුතම ප්‍රශ්න ගණනාවක වුන් පිළිලා ඉන්නවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට පළවෙනි පන්තියට දරුවෝ ඇතුල් වෙනවා 3,60,000ක්. පළවෙනි අවුරුද්දේ නම් අවුරුදු 5 දක්වා දරුවෝ ඉන්නවා. පාසල් යාමට බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ 18,00,000ක්. 18,00,000ක දරුවෝ පළවෙනි පන්තියක් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඒ දරුවන්ගේ අම්මා සහ තාත්තා එකතු කරොත් 36,000ක්. 36,000ක දෙමව්පිය පෙළෙන්නේ මොකක් ගැනද? තමන්ගේ දරුවට හොඳ පාසලක් ලැබෙයිද කියලා. උකුලේ ඉන්න දරුවා ගැන, ඇඟිල්ල එලිලා පාසල් යන, ඇඟිල්ල එලිලා මොන්ටිසෝරි යන දරුවා ගැන, හුරතලයට වචන දොඩවන දරුවා ගැන කල්පනා කරන්නේ මොකක්ද? තමන්ගේ දරුවට හරියම පාසලක් ලැබෙයිද? මේ පාලකයන්ට දරුවන්ට පළවෙනි පන්තියට පාසලක් ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා. කල්පනා කරලා බලන්න. අපේ රටේ අවුරුද්දකට ආසන්න වශයෙන් ගත්තොත් වාහන අනතුරු සිද්ධ වෙනවා 40,000ක්. වාහන අනතුරු 40,000ක්. ආසන්න වශයෙන් වාහන හැප්පිලා මේ යනවා අවුරුද්දකට 2,500ක් විතර. අඩුම තරමේ මාර්ග නීතියක්, අඩුම තරමේ විනයක් හදාගන්න බැරි වෙච්ච රටක්. මාර්ග අනතුරු 40,000ක් අවුරුද්දකට සිද්ධ වෙන රටක්. මාර්ග අනතුරු හේතු කොටගෙනම 2,500ක් වසරකට මියදෙන රටක් හදලා තිබෙනවා. අපේ රටේ සතුන් කෑම නිසා, විශේෂයෙන්ම බල්ලෝ කෑම නිසා දවසකට 1000කට ආසන්න ප්‍රමාණයක් රෝහලින් බෙහෙත් ගන්නවා. කවරෝ සතෙක්, පුළඟෙක් වේවා, නයෙක් වේවා, සුනකෙක් වේවා, සත්තු කෑම නිසා දවසකට 1000ක් රෝහල් ගත වෙනවා. අඩුම තරමේ ඒක පාලනය කරගන්න බැරි වෙච්ච රටක්. අවුරුද්දකට ස්පිරිතාලෙට රටේ ජනගහනය 60,000ක් යනවා. අවුරුද්දකට ස්පිරිතාලෙට ජනගහනය කෝටි 2,200,000යි. 60,000ක් අවුරුද්දකට රජයේ ස්පිරිතාලෙට යනවා. කොච්චර වතාවක් යනවද? 500,000 වතාවක් යනවා. ජනගහනය 2,00,000යි. අවුරුද්දට රජයේ ස්පිරිතාල වලට යනවා 500,000ක්. 500 වතාවක්. හරි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හදන්න බැරි වෙච්ච රටක්. තරුණයෝ 10,00,000ක් තමන්ගේ අධ්‍යාපනයට සරලන රැකියාවක් නැතිකමෙන් පෙළෙනවා. 10,00,000ක් දරුවන්ට රැකියාව නැහැ. අවුරුද්දකට ශ්‍රම බලකාට 3,00,000ක් එනවා. රජයෙන් විශ්‍රාම යන්නේ 30,000යි. අවුරුද්දකට රැකියාව අපේක්ෂා කරන්න 2,70,000ක් පොලිමට ඇතුල් වෙනවා. කෝ ඒගොල්ලන්ට අනාගතයක්. අවුරුද්දකට අපේ රටේ විවාහව 1,80,000ක් සිද්ධ වෙනවා. අලුතෙන් ජෝඩු 1,80,000ක් හැදෙනවා. තමන්ගේ පරම්පරාවෙන් ඒ 1,80,000න් 60,000කට ගේ හිමි වෙනවා. 1,80,000ක් අලුතෙන් කසාද බඳිනකොට තමන්ගේ අම්මට හෝ කාට හරි ඇති ගෙවල් අයිති වෙනවා පවුල් 60,000කට. අලුතෙන් තරුණ පවුල් 1,20,000කට ගෙවල් ඕන වෙනවා. වාර්ෂිකව අපේ රටේ වනගහනය අපේ රටේ වනගහනය 0.5කින් අඩු වෙනවා. කවර රටක්ද? පවුල් 7,00,000ක්. මා දැක්ක කාලෙකදී 15,00,000ක් කිව්වා. තව කාලෙක 7,00,000ක් කිව්වා. අපි හිතමු 7,00,000 කියලා අඩුම එක ගත්තත් පවුල් 7,00,000කට ගෙවල් නැහැ. අවුරුද්දකට 1,20,000ක් නිවාස ඉල්ලගෙන පොලිමට ඇතුල් වෙනවා. 10,000කට රස්ස නැහැ. අවුරුද්දකට 2,70,000ක් රස්ස ඉල්ලනවා. මේ පාලකයන්ට මේකට උත්තර දෙන්න පුළුවන්ද? මේ පාලනයට මේකට උත්තර දෙන්න පුළුවන්ද? මේ සිස්ටම් එකට මේකට උත්තර දෙන්න පුළුවන්ද?
මේ ක්‍රමයට මේකට උත්තර දෙන්න පුළුවන්ද? මේ පක්ෂවලටත් බෑ, මේ පාලකයන්ටත් බෑ, මේ පාලනයටත් බෑ, මේ සිස්ටම් එකටත් බෑ. ඒක තමයි ඔප්පු කරලා තිබෙන්නේ. මේ සිස්ටම් එකට තව දුරටත් අපේ රටේ ජනතාවගේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න බෑ. ඒක දෛනික ඔප්පු කරමින් තිබෙනවා. මාධ්‍යවේදී ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නේ නැහැ. වෙනතට වඩා ඕනනම් කෝල් එකකින් තොරතුරක් අහගන්න පුළුවන් වෙයි. ඒ අරුණකොට ලියන්න නිදහස ඕගොල්ලන්ට නැහැ. තාමත් නැහැ. මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවද? අපේ හාමුදුරන් වහන්සේලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ ප්‍රමාණය භාගයකින් කප්පාදු කරලා තියෙනකොට ඇතුළු වීමේ ප්‍රමාණය අඩුම තරමේ තිබ්බු ගන්නටත් ගේන්න කියලා හඬ නගනකොට ඒවට ජල ප්‍රහාර එල්ල කරනවා නම් රබර් උණ්ඩ එල්ල කරනවා නම් මේ පාලකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න පුළුවන්ද? මේ පාලකයන්ට හොරකම නතර කරන්න පුළුවන්ද? පුළුවන් නම් මහ බැංකුව අධිපතිවරයා හොරා කනකම් බලාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ. මහ බැංකුව අධිපතිවරයා කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අතිජාත මිත්‍රයා. ගොඩක් ඒ වගේ එක සමානයි දෙන්න. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීගේ 1948 අපේ රටෙන් ගියා. 1953 දක්වා මහ බැංකුවේ අධිපති ධූරයේ හැබැව්වේ විදේශිකයෙක්. හැබැයි 53 සිට 2015 දක්වා 53 සිට 2015 දක්වා ඒ අවුරුදු 62ම අපේ රටේ මහ බැංකුවේ අධිපතිවරයා වුණේ ලාංකිකයෙක්. ඒ නිසා අපේ මුදල් නෝට්ටුවේ අස්සම් කරේ ශ්‍රී ලාංකිකයෙක්. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට 1953න් පස්සේ ලංකාවේ මුදල් නෝට්ටුවේ අස්සම් කරනවා විදේශිකයෙක්. රාජා මහේන්ද්‍රන්. අර්ජුන මහේන්ද්‍රන්. ලංකාවේ පළවෙනි වතාවට 1953න් පසුව ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවේ අස්සම් තබනවා අර්ජුනන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙක්. ඒ විතරක් නෙවෙයි බැඳුම් කර නිකුතුවේදී තමන්ගේ බෑනට බෑන ඇවිල්ලා කබ්‍රාල්ගේ ඥාතියා බෑන ඇවිල්ලා නාමල් රාජපක්ෂගේ නිල්බලකාවේ ප්‍රමුඛයෝ බෑන කෝටි ප්‍රකෝටි ගණන් වංචාවේ යෙදෙනවා. හැබැයි දඬුවම් නැහැ. ඉතින් මේ පාලකයන්ට හොරකම් නතර කරන්නත් බෑ. මේ පාලනයට හොරකම් නතර කරන්නත් බෑ. ඉතින් මේ පාලනයන්ට මේ පාලකයන්ට මේ සිස්ටම් එකට අපේ රට ගොඩනගන්න බෑ. ඒ නිසා අපි නව පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙළ ගැසිය යුතු නැද්ද? අපේ රටේ ආර්ථික වර්ධනය විශාල පංගුවක් නිෂ්පාදනය මත පය තබන ආර්ථිකයක් අපිට ඕනේ නැද්ද? අද නිෂ්පාදනය මුළුමනින්ම කඩාවට්ටපු රටක් හැදුවා මේ පාලකයෝ. ලෝකෙ වෙළඳපොළත් එක්ක එකට ඉස්සරහට යන ආර්ථිකයක් අපිට ඕනේ නැද්ද? 1978 ලෝක වෙළඳපොලේ අපේ පංගුව ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ පංගුව 0.5යි. අද ලෝක වෙළඳපොලේ අපේ පංගුව 0.4යි. ලෝක වෙළඳපොලේ ලාංකීය පංගුව 78 ඉඳන් මේ වෙනකොට 10 ගුණයකින් කඩා වැට්ටුවා. මේ පාලකයන්ට අපේ රට ලෝකයේත් එක්ක ඉස්සරහට ගෙන යන්න බෑ. අපේ රටේ වෙළඳපොළ ලක්ෂ 30යි. දවසකට කඩේට බඩු ගන්න බඩු විකුණන්න කොච්චර කඩ අරගෙන තිබ්බත් දවසකට වෙළඳපොළට එන්නේ ලක්ෂ 30යි. ඉන්දියාවේ දෛනික වෙළඳපොළ කෝටි 38යි. අපේ වෙළඳපොළ වගේ 100 ගුණයක් ඉන්දියානු වෙළඳපොළ. හැබැයි මොකද්ද ඉන්දියාව කේන්ද්‍ර කරගෙන අපි සකස් කළ තියෙන වෙළඳ සැලැස්ම මොකවත් නැහැ. අර අපි දන්න හිතවතෙක් වනස්පති තෙල් ඇරියා. ඒකත් දැන් නතර වෙලා. උත්තරයෝ. ලෝකයේ තියෙන අලුත් ප්‍රවණතාවයන් අලුත් දේ දැකලා ඒකට අවශ්‍ය වෙන වෙළඳ ප්‍රතිපත්තියක් ආර්ථික ප්‍රතිපත්තියක් මේ පාලකයන්ට හදන්න බැරි වුණා. සුද්දගේ කාලේ අපිට තේ තිබුණා, රබර් තිබුණා, පොල් තිබුණා.
ඒ වගේ අපේ ලෝක වෙළඳ පංගුවේ නියෝජනය කරා. හැබැයි රබර් වෙනකොට කෘත්‍රිම රබර් වෙනවා. තේ වෙනකොට ආදේශක බීම වර්ග ආවා. නැත්තම් කෙන්යානු වන රටවල් වල තේ හදන්න පටන් ගත්තා. පොල් අපිටත් මදි වුණා. පෞගේ කාලේ පාකිස්තානෙන් පොල් ගෙනාවා. අපේ රටේ ක්වොරන්ටයින් නීති අනුව පොල් ගේන්න බෑ. ජොන්ස්ටන් පාරිභෝගික කැමති පොල් ගෙනාවා. පොල් ටික වරායට ගේන්න බැරි වුණා. පොල් නැව් දෙකම මුහුදේ හැලුවා. ඉස්සර පොල් ඇහිඳින්න යන්නේ පොල් වත්තට. පෞගේ කාලේ පොල් ඇහිඳින්න ගියා වැල්ලට. මුහුදේ ගහගෙන ඇවිල්ලා. පොල්. ඉතින් ලෝකේ මිනිසුන්ගේ අලුත් වමනාවන් අලුත් අවශ්‍යතාවයන් වෙළඳපළ පුළුල් වෙන ආකාරය පිළිබඳ දැක්මක් නැති පාලකයෝ අපේ රටේ ආර්ථිකය විනාශ කරා. ඒ නිසා මේ පාලකයන්ට අපේ රටේ ආර්ථිකය හදන්න බෑ. ඒ නිසා වෙළඳපොළෙන් වෙළඳපොළත් එක්ක ලෝකයේ වෙළඳපොළත් එක්ක එකට යන රටක් නෙවෙයි. ලෝක වෙළඳපොළ පිටිපස්සේ ඉබිගමිනින් ගාට ගාට යන රටක් හැදුවා. ලෝකයේ දැනුම තාක්ෂණය වේගෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සමාජවාදී සෝවියට් දේශයත් ධනවාදී ඇමරිකන් කඳවුරත් අතර සීතල යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධය ලෝකෙට විශාල තාක්ෂණ ජයග්‍රහණ ගෙනත් දුන්නා. අභ්‍යවකාශ තරණයට ඇමරිකාව නාසා ආයතනය හදනකොට අභ්‍යවකාශ තරණයට සෝවියට් දේශය මීර් ආයතනය හදනවා. අභ්‍යවකාශ තාක්ෂණය දියුණු වෙන්න පටන් ගත්තා තරංගයේ විසින්. පසුගිය දශක 7 ලෝකයේ තාක්ෂණය වේගෙන් වර්ධනය වුණා. පිමි ගණනින් ලෝකයේ තාක්ෂණ ඉස්සරහට ගියා. මේ පාලකයෝ මොනවද ගෙනාවේ? ඉදි කට්ටක් හදන්න නැති රටක් හැදුවා. බයිසිකලයට නට් එකක් හදන්න නැති රටක් හැදුවා. දැන් ලෝකයේ තාක්ෂණය ඉස්සරහට ගියාට ඒ තාක්ෂණයත් එක්ක ඉබිගමනින් ගාට ගාට යන රටක් හැදුවා. ලෝකේ දැනුම වේගෙන් ඉස්සරහට යන්න පටන් ගත්තා. නව සොයා ගැනීම, නව තදා බැලීම්, නව පරිච්ඡේදයන් ලෝකේ විවෘත වුණා. අපි උදේ හවා වඩපත් කරලා උපාධියක් ගන්න විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යනවා. ලෝකේ දැනුමත් එක්ක එකට යන ලෝකේ දැනුමත් එක්ක සමගාමී වර්ධනය වෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් හා අධ්‍යාපන වැඩපිළිවෙලක් මේ පාලකයන්ට හදන්න බැරි වුණා. ලෝකේ කලාව සාහිත්‍යයෙන් වේගෙන් ඉස්සරහට යමින් තිබෙනවා. ලෝකේ අලුත් චිත්‍රපටි ගොඩනගමින් තිබෙනවා. ලෝකේ නව නිර්මාණ අත්හදා බලමින් තිබෙනවා. මිනිස්සුන්ගේ ඥානනය වර්ධනය කරන සිතුම් පැතුම් ආකල්ප වර්ධනය කරන මහා කලාවක් සාහිත්‍යයක් ලෝකේ වර්ධනය වෙමින් තිබෙනවා. අපි රුබී සිනමා ශාලාව ගාවින් තාත්තටයි දුවටයි එකට යන්න බැරි චිත්‍රපටි ගේනවා. කොම්පඤ්ඤ වීදියේ රියෝ ගාවින් එකට යන්න බැරි චිත්‍රපටි ගේනවා. ලෝකේ කලාවේ තාක්ෂණේ කලාවේ දැනුමේ වර්ධනයෙන් අත්පත් කරගත්තත් ඒ වර්ධනයෙන් උකහා ගන්න බැරි ජාතියක් හදලා තිබෙනවා. ඉන්දියාවෙන් බාල කොපි ගෙනල්ලා ඩබින් කරලා අපිට නාට්‍ය හැටියට පෙන්නනවා. ඕන් ලෝකෙන් උකාගත්තු කලාව. ඒ නාට්‍ය ටීවී එක ඉස්සරහා බලන්න ඕනේ. කාමරයට වෙලා අහන්න පුළුවන්. ඒක තමයි ලෝකෙන් අපි ගෙනපු කලාව. ඒ නිසා මේ පාලකයෝ ලෝකයේත් එක්ක අපේ රට ඉස්සරහට ගෙන යන වෙනුවට ලෝකයේත් එක්ක ඉබිගමනේ ලෝකයේත් එක්ක ඔහේ පාවි යන රාජ්‍යයක් ගොඩ නැගුවා. අපි සහතික කරනවා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන ආර්ථිකය ලෝකයේත් එක්ක එකට එන ආර්ථිකය. ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන තාක්ෂණය ලෝකයේ දියුණු තාක්ෂණය. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන කලාව සාහිත්‍ය ලෝකයේත් එක්ක එකට පිමි ගණනින් වර්ධනය වෙමින් යන කලාව සාහිත්‍ය. ජනතා විමුක්ති පෙරමුණ ලෝකයෙන් මහා මිනිස් සමුදාය අත්පත් කරගන්නා මහා ජයග්‍රහණ අපේ භූමියට අත්පත් කර දෙන රාජ්‍ය. එහෙම රාජ්‍යයක් නෙවෙයි අපිට ඕන. මේ පාලකේ කවුද? මේ පාලකයන්ට මොනවද කරන්න පුළුවන්? ආර්ථිකය පිළිබඳ හෝ ලෝකය පිළිබඳ හෝ අලුත් දේ පිළිබඳ හෝ අලුත් දැක්මක් කොහොම නැති පාලකයෝ ටිකක් හැදිලා තිබෙනවා.
සතොස බාරගත්තාම කල්පනා කරනවා ගුල්ලෝ කාපු හාල් ගෙනල්ලා ගහන්නේ කොහොමද කියලා. ඕම් පාලකයා. මහාමාර්ග අමාත්‍යංශ බාරගත්තාම කල්පනා කරනවා බාල කොන්ක්‍රීට් එක දාලා හොරා කන්නේ කොහොමද කියලා. ඕම් පාලකයා. වරාය අමාත්‍යංශ බාරගත්තාම කල්පනා කරනවා තමන්ගේ යාළු මිත්‍රාදීන්ට රස්ස ටිකක් දාගන්නේ කොහොමද වරාය ඇතුලේ. ඕම් පාලකයා. රේගු දෙපාර්තමේන්තුව අත්පත් වුණාම කල්පනා කරනවා තමන්ගේ යාළුවන්ගේ බඩු ටික රේගුවෙන් පන්නලා දෙන්නේ කොහොමද. ඕම් පාලකයා. සුරාපතු දෙපාර්තමේන්තුව අත්පත් වුණාම කල්පනා කරනවා තමන්ගේ යාළුවන්ට බාර් ලයිසන් ටිකක් අරන් දෙන්නේ කොහොමද. ඕම් පාලකයා. සමෘද්ධි දෙපාර්තමේන්තුව ඒ දිවි නැගුම දෙපාර්තමේන්තුව හම්බුනාම කල්පනා කරනවා තමන්ගේ පාක්ෂිකයන්ට කීයක් හරි දීලා ඡන්ද ටික ගන්න කොහොමද. ඕම් පාලකයා සජිත්. පාලකයෝද මේ මොන පාලකයෝද මේ මොන පාලනයක්ද මේ මොන සිස්ටම් එකක්ද මේ මොන රටක්ද මේක වෙනස් කරන්න ඕන. එනිසා අපි ජනතා විමුක්ති පෙරමුණ අපිට මේ ලෝකයේ ගොඩ නැගීම ලෝකයත් එක්ක එකට යන රටක් ගොඩ නැගීම පිළිබඳ දැක්මක් තිබෙනවා. අපි කියන්නේ අපි පරිපූර්ණයි කියලා. ඔබ සතුව තියෙන දැනුම ඔබ සතුව තියෙන අලුත් දේ අපිට දෙන්න. අපි පහුගියදා මාධ්‍ය හරහා විශේෂයෙන්ම දෙමළ ඉංග්‍රීසි සිංහල පුවත්පත් හරහා අපි දැන්වීම් දාලා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. කරුණා කරලා ඔබේ දේ අපිට දෙන්න. ඔබේ දැනුම අපිට දෙන්න. ඔබ රට ගොඩනැගීම පිළිබඳ ඔබේ දැක්ම අපිට ලියන්න. අපිට ෆැක්ස් පණිවිඩයකින් එවන්න. අපිට ඊමේල් පණිවිඩයකින් එවන්න. අපේ දුරකථනයකට කතා කරලා කියන්න. අපි මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ රට ගොඩනගන නව දැක්ම නව වැඩපිළිවෙල සකස් කරලා ඉදිරිපත් කරන එක තමයි මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි පරිපූර්ණ නෑ. අපිට අලුත් දේ උකහා ගන්න මැලි වෙන්නේ නැති පක්ෂයක්. නව දැනුම එකතු කරගන්න මැලි වෙන්නේ නැති පක්ෂයක්. දන්නේ නැති දේ අහගන්න පැකිලෙන්නේ නැති පක්ෂයක්. අලුත් දේ එකතු කරගන්න ඇඹරෙන්නේ නැති පක්ෂයක්. මේක තමයි මේ රට ගොඩනගන්න පුළුවන් නූතන නවීන දේශපාලන ව්‍යාපාරය. ලෝකයේත් එක්ක ඉස්සරහට රටගෙන යන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය. මෙන්න මේ ව්‍යාපාරයට බලයත්පත් කරගත යුතුයි. අපිට දැන් නිශ්චිත කඩයිමක් ඇවිල්ලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව මහා ඉක්මනින්ම විසුරු හැරිය යුතුයි. මේ පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ පාර්ලිමේන්තුව අගමැති පුටියේ වාඩි වෙන්න රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් නැහැ. මේ පාර්ලිමේන්තුව මොකද්ද? මොකද්ද මේ පාර්ලිමේන්තුවට වෙලා තිබෙන්නේ? පෞගේ 19 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධන සම්මත කරන වෙලාවෙත් දැක්කා. රාජ්‍ය පාලනයට අදාළ ආයතනයන් ටික ස්වාධීන කරනකොට පාර්ලිමේන්තුවේ කණ්ඩායම කෑ ගන්නවා නෑ ස්වාධීන කරන්න බෑ ඒවා අපේ අතට ගන්න ඕන. දිනේෂ් ගුණවර්ධන වාසුදේව බෙරියන් දෙනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් වත් කරගන්නට දිනේෂ් ගුණවර්ධන වාසුදේව කෑ ගහනවා නෑ අපිව පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ බලය ජනාධිපති අතට දෙන්න කියලා. අරුම පුදුම සත්තු. පක්ෂවලින් එහෙට මෙහෙට පයින්නකොට මන්ත්‍රී දුර අවශ්‍ය වෙන වගන්තිය තිබ්බ 19 වෙනි සංශෝධනයේ දිනේෂ් ගුණවර්ධන බෙරියන් දීලා කියනවා මේ ඔබගේ බෙල්ලට අත වැලදා ගන්න හදන්නේ මන්ත්‍රීවරු හොඳට කල්පනා කරලා බලන්න. පක්ෂ මාරු කරොත් මන්ත්‍රී දුරේ නැති වෙන සංශෝධනයක් ගෙනල්ලා මේක හරි භයානකයි. ඇයි පණින්න ඉන්න බලාගෙන ඉන්න අයගේ හැඟීම් අවුස්සනවා. විජේදාස රාජපක්ෂ කියනවා හා එහෙනම් ඒක අයින් කරගන්නම් කියලා. පක්ෂ මාරු කරන සංශෝධනය මේ රටේ ජනතාව හැම කෙනාම කියනවා තමන් ඡන්දෙ දීලා മന്ത്രിවරයෙක් කරියොත් ඒ മന്ത്രിවරයා පක්ෂ මාරු කරොත් එහෙට මෙහෙට පැන්නොත් ඇමතිකම් වලට නඩු අයින් කරගන්න සල්ලි වලට පැන්නොත් ඔව් අයින් කරන්න ඕන කියලා මතයක් තිබුණා. ඒක මේ සංශෝධනයට අපි මැදිහත් වෙලා දැම්මා. හැබැයි දිනේෂ්ලා කෙඳිරි ගන්නවා කෙකර ගන්නවා. ඒ සංශෝධන මේ 19ට අතුල් කරගන්න බැරි වුණා. ඉතින් මේ පාර්ලිමේන්තුව අධිකටම තියාගෙන යන්න ඕනද? ජනතාවගේ වමනාවන් වලට පටහැනි තීන්දුව ගන්න. විකෘතිය බවට පත්වලා තියෙන මේ පාර්ලිමේන්තුව තවදුරටත් ඉස්සරහට තියාගෙන යන්න බෑ. මේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසිරුව හැරිය යුතුයි. හැබැයි විසිරුව හැරීමේ බලය තියෙන ජනාධිපති
මෛත්‍රීපාල මහත්තයා ගාව. අපි මේ ඓතිහාසික මැයිරැළියේදී කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔබ සවන් දී යුතු වන්නේ ඔබ බලයට පත් කරන ලද ජනතාවගේ හඬට. එසේ නැතුව ඔබ පරාද කරන්න කටයුතු කරපු සිරිපාලගේ හඬට නෙවෙයි. සවන් දී යුතු වෙන්නේ ජනතාවගේ හඬට. ඔබ බලයට පත් කරලද. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඉසුරුව හැරලා ජනතාවට අලුත් අවස්ථාවක් දෙන්න ඕන නව පාර්ලිමේන්තුවක් හදන්න. අන්නේ සඳහා ඉක්මන් මැතිවරණයක් දිනා ගන්න ඕන. ඔබ මේ මේ දිනෙන් පිටව යන්නේ. ඔබට ඔබ වැඩ කරන දිස්ත්‍රික්කේ ඔබ වැඩ කරන කාර්යාලයේ ඔබ වැඩ කරන ආයතනයේ අභියෝගයක් තිබෙනවා වගකීමක් තිබෙනවා. ඒ අන්කවරක්වත් නෙවෙයි. මේ ලැබෙන පාර්ලිමේන්තුවේදී බලගතු බලවත් බලයක් අපේ පක්ෂයට අපි සියලු දෙනාම නියෝජනය කරන පක්ෂයට අත්පත් කරගත යුතුයි. ඒ වෙනුවෙන් හැම දෙනාම ධෛර්ය සම්පන්නව වැඩ කරන්න. දේශපාලන ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ කණ්ඩායම් දෙක වෙනදා පෙනුමට දෙකක්. එක්සත් ජාතික පක්ෂ කෝට් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ඇඳුම. එක්සත් ජාතික පක්ෂ අධිරාජ්‍යවාදී වගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශ ජාතික වගේ. එක්සත් ජාතික පක්ෂය ලෝක බැංකුවත් එක්ක වගේ. ශ්‍රී ලංකා නිදහස් බැංකුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලංකා බැංකුවත් එක්ක වගේ පෙනුමෙන් වෙනස්කම් තිබුණා. හැබැයි තවදුරටත් මේ පක්ෂ දෙක පෙනුමෙන් වෙනස්කම් නැහැ. පෙනුමෙන් පක්ෂ දෙකක් හැටියට හිටියට අද ඒගොල්ලන්ගේ අර්බුදයද කොච්චරද කියනවා නම් දෙගොල්ල එකට එකතු වෙලා ආණ්ඩුවක් හදලා තිබෙනවා. හදලා තියෙන විතරක් නෙවෙයි. ඕන් කියනවා ඊළඟ ආණ්ඩුව හදන්නෙත් එහෙමලු. ඊළඟ ආණ්ඩුව හදන්නෙත් එක්සත් ජාතික පක්ෂයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයි එකතු වෙලාලු. හැබැයි ඒක ඡන්දෙද කියන්න ඕන. එක්සත් ජාතික පක්ෂය ගිහිල්ලා කියන්න ඕන අපිට දෙන්න ඡන්දේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට දෙන්න ඡන්දේ ගානට බෙදා ගන්න ඔය සංශෝධනය ඇතුළේ. සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ ඇමතිවරු 30යි නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු 40යි. හැබැයි දෙක එකතු වෙලා ආණ්ඩුවක් හැදුවොත් ඇමතිවරු 45යි නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු 55යි. 200යි. නිකන් ආණ්ඩුවක් නම් 70යි. එකතු වෙලා හදනවා නම් 100යි. කොහමද වැඩ? එකතු වෙන්නේ හොඳටද? නිකන් ආණ්ඩුවක් නම් එක අගමැතිවරයයි. එකතු වෙලා හදනවා නම් අගමැති නියෝජ්‍ය අගමැතිවරයයි. ඒ නිසා ව්‍යවස්ථාවට සංශෝධන දාගෙන තියෙන්නේ දෙක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න. ඒ නිසා ඡන්ද පත්‍රිකාවේ දෙක වෙන වෙනම තිබ්බට එකට ආණ්ඩුව හදන්න ඡන්ද ඉල්ලනවා. ඒ නිසා තවදුරටත් මේ දෙක එකක් නෙවෙයි ඡන්දය ඇතුළේ තවදුරටත් මේ දෙක දෙකක් නෙවෙයි ඡන්දය ඇතුළේ එකක්. ඒ නිසා අවස්ථාව හොඳයි. අපි කාලාන්තරයක් තිස්සේ මේ දෙක එකක් කිව්වා. එකම කාසිය දෙපැත්ත කිව්වා. එකම කෝච්චිය තමයි ගෙනියන්න කිව්වා. ඩ්‍රයිවර්ලා විතරයි මාරු වෙන්න කිව්වා. මේ පක්ෂ දෙකම එකක් කියලා ඕන තරම් කිව්වා. හැබැයි දැන් ඕනෑමටත් වඩා වැඩියෙන් ජනතාවට ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා දේශපාලන ඉතා හොඳ අවස්ථාවන් ගොඩනැගෙමින් තිබෙනවා. මේ අවස්ථාව මේ මැතිවරණයේදී ශක්තිමත්ව අපි උකා ගන්න ඕන, නෙලා ගන්න ඕන. ඒ නෙලා ගැනීම තිබෙන්නේ මෙතන වාඩි වෙලා ඉන්න ඈත ගම්මානවල ඉඳන් පාන්දර නැගිටලා කෑම එක උතාගෙන බස්රියේ නැගලා පක්ෂයට ධෛර්ය දෙන්න, පක්ෂයට ජවය දෙන්න, පක්ෂය ආරක්ෂා කරගන්න, පක්ෂේ ඉදිරියට ගෙන යන්න මෙතන ඈඳගෙන ඉන්න ඔබ සහෝදරවරු සහෝදරයන් අම්මලා තාත්තලා තමයි මේ පක්ෂය ගොඩනගන්නේ, ආරක්ෂා කරන්නේ, ජයග්‍රහණය සඳහා ගෙනියන්නේ. ඔබ තමයි අපේ නියමුවරු. ඔබ තමයි මේ දේ කරන්නේ. අපි ඔබේ ගමට රැස්වීමට එනකොට ඔබ තමයි වේදිකා හදන්නේ. ඔබ තමයි කොඩිවැල් එල්ලන්නේ. ඔබ තමයි පෝස්ටර් අලවන්නේ. ඔබ තමයි පත්‍රිකාව බෙදන්නේ. ඔබ තමයි අපේ පක්ෂය. මේ පක්ෂය අතිශය දුෂ්කර අවස්ථාවන් වලදීත් මේ පක්ෂය ගොඩනැගුවේ. මේ පක්ෂය ආරක්ෂා කරේ. මේ පක්ෂය යට යන්න නොදී ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන ආවේ මේ වාඩි වී එක් රැස් වී තිබෙන අපේ ආදරණීය සහෝදරවරු සහෝදරියන් අම්මලා තාත්තලා. ඒ නිසා අපුවා මේ තිබෙන මේ මහඟු අවස්ථාව, මේ ජයග්‍රහණය අවස්ථාව ඉතා හොඳින් අපි නෙලා ගමු.
ඒ වෙනුවෙන් ශක්තිමත්ව අපි වැඩ කරමු. මේ අවස්ථාව අත්තරින්න එපා. දේශපාලන අවස්ථා එනවා. දැන් අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි අපි ලෑස්ති වෙලා එනකන් අවස්ථාව බලාගෙන ඉන්නේ නැහැ. අවස්ථාව මගහැරෙනවා. අවස්ථාව යල්පයිනවා. අවස්ථාව වෙනස් වෙනවා. අපි කිව්වොත් පොඩ්ඩක් ඉන්න. තව චුට්ටක් බලමු. තව ටිකක් හිතමු. දේශපාලන අවස්ථාව අපි සූදානම් වෙනකම් පවතින්නේ නැහැ. දේශපාලන අවස්ථාව ඕන මොහොතකදී වෙනස් වෙන්න පුළුවන්. දැන් ඇති වී තිබෙන විශේෂ අවස්ථාවක්. දැන් මොකද කරන්න ඕන? ඒ අවස්ථාවට අපි කඩා පනින්න ඕන. ඒ අවස්ථාවට අපි මැදිහත් වෙන්න ඕන. ඒ අවස්ථාව අත්පත් කරගෙන පක්ෂයට ජයග්‍රහණ අරගෙන දෙන්න ඕන. රටට ජනතාවට ජයග්‍රහණ අත්පත් කර දෙන්න ඕන. ඊටාම ආගු අවස්ථාවක්. මේ අවස්ථාව නිකන් අත්තරින්නේ නැහැ. මේ අවස්ථාව නිකන් අපතේවන්න අපි සූදානම් නැහැ. මේ අවස්ථාවට කඩා පනිමු. කඩා පනිමු. මේ අවස්ථාවට දැහැගමු. රටටත් පක්ෂයටත් ජනතාවටත් ජයග්‍රහණ ගෙන දෙන අවස්ථාව එක් රැස් කරගනිමු. ඒ සඳහා මැදිහත් වෙමු. පෙළ ගැයමු. ජයග්‍රහණ සඳහා ඉදිරියට යමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.